දකින්නවා කියන සංකල්පේ ගත්තාම එකක් තියෙනවා විපාක වශයෙන් අපිට පේන. අනිත් එක තියෙනවා අපි උවමනායෙන් ඒ දිහා බලන. අන්න ඒ දෙක අතර වෙනස සහ ඒක වෙන විදිහ පැහැදිලි කරලා දෙන්න කියලා තමයි මේ ප්‍රශ්نين කියන්නේ. මේක හරියට තේරුම් ගත්තා නම් පිටුදුනේ Taman නිවන් දකින්නවා. මේවා තමයි අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න. හොඳට අවබෝධ කරගන්න මේ කියන කාරණාව. කම්මා විපාකා වත්තන්ති. විපාකෝ කම්ම සම්භව. ඔන්න ඔය කරුණු දෙක හොඳට ඔලුවට ගන්න. ඔය කරුණු දෙක පින්වතුනි ඔබගේ ජීවිතේත් තියෙනවා. මිනිසෙගේ උපතක් විපතක් සිද්ධ වෙන තැනක් තියෙනවා. ඊළඟට ජීවිතේ කර්මානුරූපීව සිද්ධ වෙන හැම මොහොතකමත් ඕක තියෙනවා. තප්පරයක් නෑරත් ඕක තියෙනවා. චිත්තක්ෂණයක් නෑරත් ඕක තියෙනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති. මේ ලෝකේ පැවැත්ම ගැන කතා කරන්නේ. මේ ලෝකේ යම් පවතිනවා නම් යම් ආකාරයක ඔන්න ඒ කර්මයන් විසින් විපාකයෝ ගේනවා විපාකයන් විසින් කර්මියෝ රැස් කරනවා. දැන් ඔන්න ඔක පොඩ්ඩක් පටිච්ච සමුප්පන්නව අපි හොඳ ඔලුවට ගමු. අපි හිතමු ආදි කාලයේ කරපු කර්මයක්. සංසාරේ කොහේද දැනක කරපු කර්මයකට අනුව යම් වැඩ පිළිවෙලක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. යම් දර්ශනයක් වෙනවා. මොකක් හරි දර්ශනයක්. දැන් මේ දර්ශනය වුණාම ඒ වෙච්ච දර්ශනය අපි හිතමු රෝස මලක්. ඔළුව මෙහෙම හරවද්දි එකපාරට රෝස මලක් දකින්න. ඒ රෝස මල දකින්නකොට දැන් මම මේ කතා කරන්නේ ස්ලෝ මෝෂන් එකක්. ස්ලෝ මෝෂන් එකක් කිව්වේ බොහෝ මේ වේගෙන් වෙන එකක් කෝටි වතාවක් විතර වේගය අඩු කරලා හිමින් වෙන බව ඔබට පෙන්වන වැඩපිළිවෙල. නැත්තම් මේක කියන මොහොතේ මේ වගේව කෝටි ප්‍රකෝටිය සිද්ධ වෙලා ඉවරයි. ඒක තථාගතයන් වහන්සේට විතරක් ගෝචර වෙන්නේ මේවා. උන්වහන්සේගෙන් අසා දැනගන්න ඕනේ ඒකනේ අපි. අර රෝස මල තියෙනවා. ඒ රෝස මලට මේ ඇහැ මේ ඔළුව මෙහෙම කරකවද්දි සජීවී ඇහැ රෝස මලත් එක්ක එකට හා වුණා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න රෝස මල දිවින්නේ මෙතන. මම මේ පැත්තට හැරිලායි හිටියේ. එතකොට මේ වෙලාවේ මම කනයි රෝස මලයි නම් එකට හා වෙලා තියෙනවා. කන ඇතුලේ ඇහැක් එහෙම තිබ්බනම් රෝස මල පේනවා. නමුත් දැන් කන ඒ පැත්තට යොමු වෙලා තිබුණට මට මේ රෝස මල පේන්නේ නැහැ. විපාක වශයෙන් හෝ කර්ම වශයෙන් හෝ මට රෝස මල පේන්නේ නැහැ. ඇයි හේතුව? ඇයි හේතුව? පටිච්ච වෙන්නේ නැහැ. ගැළපීලා යන්නේ නැහැ. රූපයට ගැළපෙන එක දෙයයි තියෙන්නේ. ඒ මොකද්ද? ඇහැ. අන්න ඒ රූපයට ඇහැ ගැළපෙනවා හොඳට. රූපයට ඇහැ පටිච්ච වෙනවා. රූපයට වෙන කිසි දෙයක් පටිච්ච වෙන්නේ නැහැ. රූපයට පටිච්ච වෙන එකම එක දෙයයි තියෙන්නේ. ඒක තමයි මොකද්ද? ඇහැ. දැන් මම මෙහෙම තිබිච්ච ඇහැ වෙන මොකක් හරි කාරණාවක් නිසා මම මේ පැත්තට හැරුණා. ඒ හැරෙනකොටම මොකද්ද උනේ? මේ ඇහැට අර රෝස මල පටිච්ච වුණා. රෝස මල හේවත් රූපේ. ඇහැට රූපේ පටිච්ච වෙච්ච ගමන් එතනට බහිනව එක්කෙනෙක් කවුද? විඥානේ. චක්කු විඥානය කියන කෙනා ඉපදුනට හක් ගාලා මේ මොහොතේදී. ඒක ෂණිකව සිද්ධ වෙන එක. ඇහැට රූපේ පටිච්ච වෙච්ච ගමන් චක්කු විඥානය කියන එක ඉපදුනා. මේක හොඳම තව උදාහරණයක් මම කියන්න. එලාම් එකක්. ගෙවල් හොරු බින්දිනවට. ඒ එලාම් එකේ ස්වභාවය තමයි ඒ එලාම් එක හයි කරන්නේ එක තැනක.
ඒ එලාම් එකේ තියෙනවා යම් කිසි සෙලවීමක් වුණොත් ඒ සෙලවීම ටක් ගාලා අරකින් අල්ල ගන්නවා. පොඩි ලයිට් එකක් වගේ එකක්. ආලෝකයේ විහිදෙන එකක් නෙමෙයි. මම මේ කියන එක ඔබ දන්නවා ඇති. පොඩි හෙලවීමක් වුණොත් එහෙනම් ටක් ගාලා අරකින් අල්ල ගන්නවා. ඒ අල්ල ගත්ත ගමන් මොකද වෙන්නේ? එලාම් එක වදිනවා. ඔන්න ඔයගේ වැඩ පිළිවෙලක් මෙතන වෙන්නේ. විඥානයේ කෙනර එලාම් එක වගේ. හොරෙක් එනවා. හොරා දන්නේ මේක තියෙනවා කියලා. එහා පැත්තේ විත්තියේ ඉඳලා අනිත් පැත්තේ දොර තියෙනවා. දොර ඇරලා තියෙන්නේ. අර විත්තියේ ඉඳලා අනිත් විත්තියට මාරු වෙනවා දොර ආස්සේ. මාරු වෙනකොට මොකද වෙන්නේ? දැන් ඒකට පටිච්ච වෙන්නේ මොකද්ද? අර කියපු ඒ අන්තරේ අර සෙලවීමයි දෙක එකට පටිච්ච වෙනවා. ඒකට පටිච්ච වෙච්ච ගමන් එතනට බහිනවා එක්කෙනෙක් කවුද? ඒක ආයේ කීයක ඉන්න දෙයක් නැහැ අල්ලල්ල ඉන්න දෙයක් නැහැ. එහෙම තමයි හැදිලා තියෙන්නේ. එලාම් සද්දේ කියන එක උපදිනවා. අන්න ඉපදුණා. අන්න ඒකට චක්කු විඤ්ඤාණය ඉපදිච්ච ගමන් ඉවරයි. ඉපදුණා නැතුණා. ඉවරයි. දැන් මේ ස්ලෝ මෝෂන් එකක් කියන්නේ. කොච්චර ස්ලෝ මෝෂන් එකක් කියනවනම් කෝටියට එකක් ගානේ. කෝටියට එකක විතර ස්ලෝ මෝෂන් එකක් යන්නේ. ඇහැට රූපය දැක්ක මොහොතේම මොකද උනේ? චක්කු විඤ්ඤාණය ඉපදුණා. මේ බලන්න හිතලවත් නෑ මේක. තාම මේක විපාකයෙන් යන්නේ මේ. චක්කු විඤ්ඤාණය ඉපදුණා. චක්කු විඤ්ඤාණය ඉපදිලා ඊළඟට මොකද වෙන්නේ? ඒක ස්පර්ශ වෙනවා. චක්කු විඤ්ඤාණය ඉපදිච්ච ගමන් වෙන අනිත් කාරණාව තමයි ඒක ස්පර්ශ වෙනවා. ඒක ස්පර්ශ වෙනකොට එතනින් එහාට නැගෙනවා තව එකක්. මොකද්ද? ඒ පිළිබඳ තීරණයකට එනවා මේ ස්පර්ශය. මම උත්සාහ කරනවා පුළුවන් තරම් අභිධර්මයෙන් නොගින් ඉන්න. ඒක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ පිළිබඳ තීරණයකට එනවා. ඒ තීරණයකට එනකොට තමන්ගේ තියෙන ස්ථිත ස්වභාවය අනුව තමයි ඒ තීරණය ගන්නෙ. රහතන් වහන්සේ ගන්න තීරණයයි. අනිත් කෙනා ගන්න තීරණය අතර ලොකු වෙනසක් හැදෙනවා එතනදී. ඒ තීරණයකට එනවා මොකද්ද? ඒ ස්පර්ශය තුලින් වීමක් දැනෙනවා තමන්ට. ඒ දැනෙන වීම තමන් විසින් ගොඩනගා ගන්නවා යම් යම් ආකාරවලින්. ඒක සැප වීමක්, දුක් වීමක්, හෝ උපේක්ෂා වීමක් කියලා. සැප වීමක් කියලා එකකට ආවා. සැප වීමක් කියලා දැනෙච්ච ගමන් මොකද උනේ? ඒ සැප වීමක් කියන එක දැනෙනකොටම ඒක ඒ මොහොතේ චුග්ගල එතනට ඇලුනා. මං කියවනේ එකට කෝටියක් විතර ස්ලෝ මෝෂන් එකක් මේ යන්නේ. ඒකට චුග්ගල ඇලුනා. ඒ ඇලුනහම තව එකක් සිද්ධ වෙනවා. ඒක තමයි මොකද්ද? අර දැකපු දේ ෂේ වෙනවා. රෝසමල ෂේ වෙනව නෙමෙයි. දැකලා තමන්ගේ හිතට ආපු හැඟීමක් තියෙනවා. දැන් ඒ හැඟීම මොකද වෙන්නේ? ෂේ වෙනවා. ඒ ෂේ වෙනකොට විපරිණාම දුක්ඛය කියන මහා දුකටපත් වෙනවා තමන්. ඔය අතරමැදි තව එක දුකක් ආවා. ඒ දුක තමයි මොකද්ද? අනිත්‍ය. තමන්ගේ වසඟේ මේක පවතින්නේ නැහැ. මේ දුක මේක අසරට දැනනකොට මේක ඔබට තේරෙන්නේ නැති තරම්. එතකොට අර එකට කෝටිය නෙමෙයි. එකට ප්‍රකෝටියට යනකම් මේක බස්සන්න ඕනේ තව පල්ලෙහාට. අන්න එතකොට තේරෙනවා මේක ඒ කියන්නේ ඒ ස්ලෝ මෝෂන් එකේ යනකොට තේරෙනවා මොකද වෙන්නේ? අර දැකපු දේ හිත බැඳුනහම ඒ හිත බැඳිච්ච දේ එක දෙයක් වෙනවා මොකද්ද? තියාගෙන ඉන්න විදිහට තියාගන්න බෑ. ඊට අමතරව තව එකක් එනවා. මොකද්ද? විපරිණාමය වෙන්න පටන් ගන්නවා. මේක වෙනසෙන්න පටන් ගන්නවා. වෙනසීමට පරිණාමය වෙනවා. අර හිතේ ඇඳිච්ච අර තිබිච්ච අර හැඟීම. රෝසමල තාම එහෙමමයි. රෝසමල අනිත්‍යයි අනිත්‍යයි කී හිටියොත් මේක කරන්න හම් වෙන්නේ නැහැ. ඒතකොට රෝසමල පර වෙනකන් ඉන්න වෙනවා වැඩේ කරගන්න. නමුත් අර හිතට ආපු හැඟීමක් තියෙනවා අර රෝසමලත් එක්ක. අන්න ඒක දැන් ෂේ වෙනවා.
දැන් මේක කාගෙන ඉන්න බෑ. ඒ කාගෙන ඉන්න බෑ මහා දුකටපත් වෙනකොට. ඔන්න උඩින් එනවා තීරණය මොකද්ද? අවිද්‍යාවෙන් ගන්නවා තීරණය. බලහන්. අන්න අවිද්‍යාවෙන් තීරණයට ආවා. බලාපන් කියලා. බලාපන් කියන තීරණයට එනකොට මොකද කරන්නේ? අන්න දැන් සිතුවිල්ල පහල කරගත්තා. මොකක් කරන්නද? බලන්න. දැන් සංකාරයක් පහල වුණා. නිකන් එකක් නෙමෙයි. අபிසංකාරයක් පහල වුණා. දැන් අභි කියලා කියන්නේ මොකද්ද? අභිනවයෙන් බිහි කරනවට අපි කියනවා. අලුතෙන් බිහි කරගන්නවා. අලුතෙන් බිහි කරන සංකාරයක් ඔන්න දැන් ගොඩ නැගෙනවා. සංකාරයක් කියලා කිව්වේ සංඛතේ අபிසංකරණය කරනවා. අලුතෙන් බිහි කරනවා මේක. දැන් අලුතෙන් බිහි කරන්න දැන් ඔන්න සිතුවිල්ල පහළ වුණා. දැන් ওই සිතුවිල්ල කොහොමද පහළ වුනේ? හිතක් නැතුව එහෙනම්. දැන් අපි ගිය සතියේ ඔකට උත්තරයක් ගත්තා. නැවත අහලා තේරුම් ගන්න බලන්න. නැත්තම් දවසක ඔබට තේරෙයි මේ කියනකොට. අභිධර්මයේ කියන්නේ ධර්මයේම තමයි. හිත කීයක් තියෙනවද කිව්වොත් 89ක් තියෙනවා කියලා දන්න එකේ කටපාඩම් එකේ. ඔබෙන් ඇහුවොත් කියයි හිත 30ක් තියෙනවද කියලා ඔබ දන්නේ නැති වෙයි. නැත්නම් 121ක් තියෙනවා කියලා ලෝකෝත්තර හිතුත් එක්ක. එහෙමත් කියයි ඉතින්. 42ක් තියෙනවා කියයි. පැනලා. මේ ඔක්කොම මොනවාද? ෆැක්ට්ස්. ලෝකේ රටවල් කීයක් තිබේද? නේද? පෘථිවියේ අරේ කුමක්ද? ඒව මොනවද ඔක්කොම? ඒ මේ පොඩි කරුණු විතරයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. පෘථිවියේ අරේ පාවිච්චි කරලා ගුරුත්වාකර්ෂණය හොයන ක්‍රමවේදයක් තියෙනවා. ඒක දන්න කෙනාට ඒකයි වැදගත් වෙන්නේ. පෘථිවිය අරේ නකොල එකක් දිනදී. අර සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් ඇහුවයි කියන්නේ කවුද ඇවිල්ලා? මොච්චර වා දන්නවනම් වැඩකාරය නෑ. මෙන්න මේකට මේව කොච්චර තියනවද ආදී වශයෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවලු. අටවරක් පහ කීයද කියලා ඇහුවලු. ඒ වගේ එකක් ඇහුවලු. ඊට පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වලු මන් දන්නේ මේක දන්නේ? එන මෙච්චර ඒවා කියන්නේ. ඉතින් ඕක මේ කැල්කියුලේටර් එක ඇහුවාමත් තියෙන්නේ. ඕක නෙමෙයි වැදගත්. ඊට වඩා වැදගත් එකක් තියෙනවා. මොකද්ද? මේ ක්‍රමවේදයක් තියෙනවා මේක. අන්න ඒ වගේ වැඩ පිළිවෙලක් මේක. නෙමෙයි හිත ගන්න කොච්චරද කියලා අහුවම හිත ගන්න මේක කියලා හරියන්නේ. ඒක නිසා ඔබ ධර්මයේ හැසිරෙන්න. ඒ ධර්මයේ හැසිරෙනකොට පටිච්ච සමුප්පාද ධර්මනිය පටිච්ච සමුප්පාදේ තමයි ආයිත් ඔය උතන තියෙන්නේ. ධර්මයේ කියලා කිව්වේ පටිච්ච සමුප්පාදයට. එහෙම නැත්නම් අභිධර්මයට. ඔය හැම එකම පටිච්ච සමුප්පාදේ රිංගගෙන ඉන්නව ඇතුලේ. ඒක නිසා ඔබ මේක අවබෝධ කරගන්න ඔබට අර ටික තේරෙනවා. කටපාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට දැන් බලන්න අර හිත කොහෙන්ද නැගිලා? ඒකත් පොඩ්ඩක් බලන්න එපා. අවිද්‍යාවෙන් තීරණය දුන්නා තමයි. අවිද්‍යාව කියන්නේ ඇඟේ කැලලක් නෙමෙයිනේ. නේද? දැන් හිත කියන්නේ නම් ඇඟේ කැලලක්. අපි හිතමුකෝ. නැත්නම් අවිද්‍යාව කියන්නේ ඇඟේ කැලලක් නෙමෙයි. ඒක ස්වභාවයක්. ඒක හේතුවක්. අවිද්‍යාවෙන් තීරණය දුන්නා. මොකද්ද? බලපන් ඉතින්. සාරයි බලපන්. හැමතිස්සෙම අවිද්‍යාව තණ්හාවට සපෝට් කරනවා. ගැටීමට සපෝට් කරනවා. උපේක්ෂාවට සපෝට් කරනවා. උපේක්ෂාව කියන්නේ අවිද්‍යාවක්. තථාගතයන් වහන්සේ ওই වේදනා තුන දකින්න කියපු විදිහ මම ඔබට කියන්න. උපේක්ෂාව කියන හරිය ලොකු එකක් එහෙම කියලා හිතන් ඉන්න එපා. තථාගතයන් වහන්සේ මේ වේදනා තුන, ওই තුන් ආකාර වේදනාව දකින්න කිව්වේ. සැප දුක ලෙසත්. දුක හුලක් ලෙසත්. උපේක්ෂාව අනිච්ච ලෙසත් දකින්න කියලා.
දැන් මෙන්න ගැඹුරෙන් ගැඹුරට යනවා. සැප දුක ලෙස දකින්න කිව්වා. සැප ඇතුලේ තියෙන දුක විඳලා බලන්නකෝ සැපයි වගේ පෙනීගෙන ඉන්න කෙනා මොන තරම් දුක් දෙනවද කියලා. එහෙනම් දුක දෙන එක ගැන කවර කතාවද? එහෙනම් මේ දුක කියන කෙනා හුලක් වගේ. හුලකින් ඇනගෙන ඉන්න එකෙක් වගේ. අතිදරුණු දුකක් තියෙනවා. එහෙනම් උපේක්ෂාව අනිත්‍ය ලෙස දකින්න කිව්වා. ඔය තිබුණාට ওই විදිහට තියෙන්නේ නෑ ඕක. උපේක්ෂාව අස්තිරයි කියලා නෙමෙයි දකින්න කිව්වේ මොකද්ද? අනිත්‍යයි කියලා. උපේක්ෂාව ඔය කොහොම විදිහට ওই විදිහට පවතින්නේ නෑ. ඔය හිතාගෙන ඉන්න විදිහට තියාගෙන ඉන්න බෑ. ඒකෙනුත් පිළීමක් හිතන ඉතුරු වෙන්නේ. අන්න ඒ විදිහට දකින්න කිව්වා. එහෙනම් දැන් අපි බලමු අර කොහෙන්ද අර හිත ආවේ කියලා. එතන මේ හිත ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? අතනින් නැగిලා ආපු. අර රෝසමල දකින්නකොට දැන් මම මේක පොඩ්ඩක් මං හිතන විදිහට මං ඒක කියලා. මේක ටිකක් ගැඹුරට ගත්තා වගේ කියලා දැනෙනවා. ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් අහගන්න. අර රෝසමල දැකලා රෝසමල සාරයි කියන හැඟීමට ආපු මොහොතේදී අර සිත් ගහක් පටන් ගත්තා. එදා මම ඔබට කිව්වා සිත් ගස් ගැන. ඒක මේ මහා ගහ තමයි මොකද්ද? භවාංගෙන් ආවේ. අර හේ චුතිචිත අරහෙන් කොහෙන් හරි ආපු එකෙන් මේකට ප්‍රතිසන්දිය ලැබෙනකොට ආපු හිත තමයි මේ ඔක්කොම යන්නේ. ඒක නිසා තමයි ගිය ආත්මේ කකුලක් උසලා චූ කළාට මේ ආත්මේ කකුලක් උසලා චූ කරන්නේ නැත්තේ. එතකොට ඒකෙන් අදාළව මේකට අදාළ කරුණු අනුව සැකසීලා ආවා. එහෙනම් බල්ලෙක් චුත වෙනකොට උනත් ඒකට අදාළ මොනවා හරි කර්ම කොහේ හරි තිබිච්ච කර්ම වේගයක් එතනට ඇදිලා ඇවිදින්න. ඒ කර්ම වේගයට අනුව තමයි මේ උපත සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් මනුස්ස උපතක් සිද්ධ වුණා නම් ඒ මනුස්ස උපත ඒකාන්තයෙන්ම බල්ලෙක් මිනිස්සෙක් වෙන්න මොහොතේදී ඒකාන්තයෙන්ම මනුස්ස උපතක් වෙන්න මනුස්ස ගති සම්පatti තියෙන කරපු පිනක් පරිසම් දෙන්නම ඕනේ. අන්න ඒක නිසා තමයි මනුස්ස ස්වභාවයෙන් යුත සිතක් අවසානයේදී පහළ වෙලා ඒකට අනුව තමයි මේ මනුස්ස උපත කියන එක ලැබුණේ. එහෙනම් මේ අද්දවේ පළවෙනි හිත් ගහ පටන් ගන්න යන්නේ එතනින්. එතන ඉඳලා මොකද වෙන්නේ? ඒ හිත් ගහෙන්. ඒකයි කිව්වේ. අර බල්ලා හැම නෙමෙයි ඉපදුනේ. නචසෝ නච අඤ්ඤෝ. ඔය එක තැන්වල තථාගතයන් වහන්සේ දේශනා කරපු ඔක්කොම එකට ගත්ත හැකි අරගෙන. නචසෝ නච අඤ්ඤෝ කියලා කිව්වේ. එයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි උපදින්නේ. ඒ කෙනා උපදිනවා නම් කකුල උස්සලා චූ කරන්න ඕනේ. ඇයි බල්ලා නිපදුනේ? හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. ගියාම විදිහට බලු ගති තාමත් තියෙනවා. සම්පූර්ණයෙන් වෙන කෙනෙක් එහෙම නෙමෙයි ඉපදිලායි. ඒ සිත් පරම්පරාවෙම කොටසක් තමයි මේ යන්නේ. එහෙනම් මේ වෙලාවේ හටගත්ත මේ මහ ගහ. ඒ ගහේ දැන් අතු තමයි මේ වෙදි වෙදි යන්නේ. ඒ ගහක අත්තක් ඔන්න පූර්ණ වශයෙන් එකපාරට මෙතනදී හට ගන්නවා ඒ ගහ. ඒ ගහේ අර සාරයි කියලා හටගත්ත අර අත්ත. ඒක තමයි දැන් කඳ වෙලා තියෙන්නේ. ඒ කඳ වුණාම දැන් මොකද උනේ? ඒකට අදාළව තමයි ඔන්න නැగిලා එනවා අතනින් එක. අවිද්‍යාවෙන් තීරණයක් දුන්න මොකද්ද බලපං කියලා. අන්නේ බලන්න නැగిලා ආවා සංඛාරයක්. අවිද්‍යාවේ තීරණයක් උඩ සංඛාරේ නැගුණා. සංඛාරේ නැගුණයි කියලා කියන්නේ පින්වතුනි දැන් අභිධර්මයෙන් කතා කරොත් එහෙම දැන් ජවන් සිත් නැගෙනවා. ජවන් සිත් නැගෙන නිසා තමයි ජවන් හත දිගේ යන නිසා තමයි දැන් මොකද වෙන්නේ? දැන් මෙයාට මේ කාරණාව කරන්න හිතෙන්නේ. කරන්න කරුණු තුනයි. එක්ක හිතන්න ඕනේ. එක්ක කියන්න ඕනේ. එක්ක කරන්න ඕනේ. ඔය කරුණු තුන කෙරෙන්නේ නැහැ නැත්තම්. දැන් ඒකත් කරන්න ලෑස්තියෙන් ඉන්නේ. හිතන්න ඉස්සෙල්ලත් හිතනවා අපි. ඒක ටිකක් සියුම්. ඒකට කියනවා මනෝ සංකාර කියලා. මම දැන් මේක හිතුවනම් හරි. ඒ වගේ හිතෙනවා. හැබැයි ඒක හරි සියුම්. හැබැයි කියන්නේ ඉස්සෙල්ලා හිතන ඒවා අපි තියෙනවා. දැන් අපි හිතින් කියන්නේ නැද්ද? හිතින් හිතනව නෙමෙයි හිතින් කියන්නේ නැද්ද?
හිතනවයි හිතින් කියනවයි කියන දෙකක්. හාමුදුරුවෝ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. සමහර අය කටින් කියනවා. සමහර අය හිතින් කියනවා. හිතනව නෙමෙයි. ඒක දෙකක්. හිතින් කියනවා. අන්න ඒකට තමයි කියේ මොකද්ද? වචී සංඛාර. ඊළඟට හිතින් කරනවා. හිතින් දෙනව අනුබල ඒක කරන්න. එන ඔය කරුණු තුන ගැලපිලා එනවා එතනට. ඒ කරුණු තුනෙන් පුණ්‍යාවි සංඛාර වෙන්නත් පුළුවන්. අපුණ්‍යාවි සංඛාර වෙන්නත් පුළුවන්. ආනෙන්ජාවි සංඛාර වෙන්නත් පුළුවන්. ඒක පිනකට හේතු වෙන්නත් පුළුවන්. අවිසංඛාරේ. මතු භවයේ පිනවන්න හේතු වෙන්නත් පුළුවන්. නැත්තම් මතු භවයේ දුක් විඳවන්න හේතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මතු භවයේ යම් කාලයකට ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න තැනකට යන්න එන්නත් පුළුවන්. ආනෙන්ජ. ආනෙන්ජ කියන අරූපාවචර භූමි. මහා කාලයක් ස්ථාවරව ඉන්න පුළුවන් තැන. එතකොට ඔය කියන සංඛාරය වැඩෙනවා. ඒ සංඛාරය වැඩුණාට පස්සේ ඒකට අදාළ විඥානය ආයි පහළ වෙනවා. මේ සංඛාරය ආවේ කොහෙන්ද? අර අලුත් අර හිත් ගහෙන් පහළ වුණේ. දැන් මේකට පහළ වෙන එකක් මොකද අරක? අර වැඩේ කරන්න අවශ්‍ය. ඔළුව හරවල බලන්න ඇස් දෙක මෙහෙට ගෙනල්ලා බලන්න අවශ්‍ය. අර හිත අන්න හටගත්තා එතන. ඒ හිත හටගත්තට පස්සේ අන්නේ හිතේ තමයි අර කියපු නාම රූප බහින්නේ. ඒ නාම රූප බහිනකොට පින්වතුනි ඊට මොහොතකට කලින් දැකපු ඒ අත්දැකීම් සියල්ල අරකේ බහිනවා. මම මේ කියන එක දැන් තේරෙන්නේ නැත්te හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ අධික වේගෙන් වෙන වැඩපිළිවෙලක්. ඒ අධික වේගෙන් වෙන වැඩපිළිවෙල ඒකයි මං කිව්වේ ඔබ හිතින්ම මේක ප්‍රකෝටියකට අඩු කරන්න. ඒ වෙන වේගේ ප්‍රකෝටියකට අඩු කරලා මේක බලන්න. එතකොට තේරෙයි. අර මොහොතකට කලින් විපාක වශයෙන් අර දැකලා හිතට ඇලිච්ච එක දැන් මොකද වෙන්නේ? නාම රූප වශයෙන් අරකේ බහිනව අර විඥානය ඇතුලේ. බහැලා අරක හරි ශක්තිමත් කරනවා. ශක්තිමත් කරනකොට මොකද වෙන්නේ? අන්න නාම රූප පත්‍ය සලආයතන. අන්න ආයතන හයෙන් එකක් උපදින්න පටන් ගන්නවා. දැන් මොකද උනේ? අන්න කරකෝල ගත්ත ආය හැතන්ට. මේම කියලා පුටුවේ මේම කැරකිලා අනිත් පැත්තට යන්න ගියේ එක. මොකද උනේ? ටක් ගාලා නැවතිලා මේ පැත්තට හැරුණ මොකටද? අන්න අරක බලන්න. මේ කාය සංකාරයේ වඩවන්න පුළුවන් ද ලේසි? කාය සංකාරයේ වඩලා මේ කය අරහෙට යන්න ගියේ කය අනිත් පැත්තට හැරෙන්න තරම් බලයක් ශරීරයෙන් නිකුත් කරන්න මොන තරම් ඇල්මකින් ඇලිලාද? මේ අරහෙට මේ යන්න ගියේ කය මේ එක මොහොතකදී මේ තප්පරයකින් කෝටියෙන් පංගුවකදී වෙච්ච දෙයකින් සම්පූර්ණයෙන්ම හරවලා අනිත් පැත්තට ගත්තා. ඒ හැරෙන වෙලාවට කවුරු හරි කව කට්ටක් එහෙම තියන් හිටියොත් අර පොඩි කාලේ පෑනක් තියන්නේ තට්ටු කරලා අනිත් පැත්ත බලගෙන තට්ටු කරලා පෑන තියෙනවා. මූණේ පෑන අරුව හැරෙනකොට මූණේ පෑන ඇනෙනවා. ඒ වගේ එක පාට තමන් පාරේ මේ පැත්තට යනකොට තමන් ප්‍රිය කරන රූපයක් අර පැත්තෙන් අරගාලා අරහෙට ගියා නම් එහෙම වාහනයක වේගෙන් හැරෙන හැරිල්ලට පෑනක් නෙමෙයි මොට වෙච්ච පිහියක් තිබ්බත් අනිත් පැත්තෙන් එනවා පිහිය. ඒ තරම් වේගෙන් තමයි හැරෙන්නේ. මොකද පරිබ්‍රමණ රූපයයි භ්‍රමණ රූපයයි මහ දරුණු ලෙස බලපානවා එතනදී. ට්‍රුස් ගාලා අනිත් පැත්තට හැරෙනවා. ඒ හැරෙන වේගේ හිතා ගන්න බැරි තරම් වේගෙන් හැරෙනවා අනිත් පැත්තට. හිතා ගන්න පුළුවන් ද විපරිණාම නිසා ඇති වෙන මහ දුක්ඛඳ ගැන. ඔය දුක්ඛඳ වල එකතුව තමයි යන්තම් දැනෙන්න පටන් ගන්න. එහෙනම් ඔය මොහොතක් නෑර ඔන්න ඔය කියන වැඩපිළිවෙල උතන සිද්ධ වෙනවා. මොහොතක් නෑර විඥාන ඉපදි යනවා. රෝසමලක් දිහා ඔබ බලාගෙන ඉන්නවා. ඔය රෝසමලක් දිහා බලාගෙන ඉන්න වෙලාවේදී ඒක රාමුව ඇතුලේදී
අරක හොගාල වැඩ. පංචද්වාර ආවර්ජණයෙන් එහෙන් යනවා ඊළඟට මනෝද්වාර ආවර්ජණයෙන් එහෙන් යනවා. පංචද්වාරයෙන් මනෝද්වාර දෙනවා මනෝද්වාරයෙන් නැසිලා යනකොට ආයි පංචද්වාරයෙන් ගන්නවා මනෝද්වාරය දෙනවා ওই විදිහට ওই වැඩ පිළිවෙලක් ඔක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා අභිධර්මයේ ඔස්සේ කිව්වොත්. අර බලන් ඉන්න මොහොතේදී ඒකෙන් හිත එළියට ගන්න නම් ඊට වඩා දරුණු අරමුණක් එන්න ඕනේ Tamanට හිත එළියට ගන්න නැත්නම් අදටත් ඔබ රෝසමල දිහාම තමයි බලාගෙන ඉන්නේ. ඊට වඩා වැදගත් දෙයක් වෙන්න ඕනේ ඔළුවට Taman ඊට වඩා ඇලුම් කරන. අපි හිතමු ළමයාව එක්කගෙන යනවා ඉස්කෝලේට. දැන් Taman ආස කරන සින්දුවක් ඇහෙනවා. හොඳ මියුසික් එකක් යනවා Taman ආස කරන. දැන් මොකද වෙන්නේ? ඉතින් මේක ඇහෙනවා දැන්. දැන් අහගෙන ඉන්නවා. මුලින් ඇහුණා. ඇහුණාම ඒකට ඇලුනා. ඇලුනාම අවිද්‍යාවෙන් නිගමනේ දුන්නා. අහගෙන හිටපන්. ඕක බින්දපන්. ඕක හොඳ එකක්. ඒකයි කිව්වේ තණ්හාවට අවිද්‍යාව හැමතිස්සෙම සපෝට් කරනවා. ඒකයි ඒ දෙන්න එකට බැඳිලා ඉන්නේ. ඒ දෙන්න එකට බැඳිලා ඉන්න කල් මොකද වෙන්නේ? ඉතින් ওই මහා අනාථ සාගරේ තමයි ඉන්න වෙන්නේ. ওই දෙකෙන් නිදහස් වෙනවා කියන දුස්සීටපත් වෙන එක තමයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. එතන මේවා කියනකොට හොඳට තේරෙන්න ඕනේ. දැන් මොකද මුනේ? හැබැයි දැන් ළමයාව එක්කගෙන යන එකක් තියෙනවා. ඒ හිත් ගහක් තියෙනවා. ඒ හිත් ගහෙන් එකක් අමතර වාප එකක් තමයි මේක. දැන් අරක හොඳට අහගෙන දැන් ඉන්නවා දැන් කන දාලා ඉන්නේ එකට. දැන් සංකාර වඩලා කන දාලා දැන් කර්මයක් යන්නේ. විපාකයක් නෙමෙයි. දැන් Taman ඉතින් මේ ක්‍රමානුකූලව නිපද වෙච්ච සිත් පරම්පරාවක් දැන් යන්නේ. ඒතර ඒක චේතනාව තියෙනවා. මොකද Taman නිපදවපු හිතක් මේ යන්නේ. දැන් මේ Taman නිපදවනවා ගුවා වැරදියට ගන්න එපා මේ නිපදවන්නෙක් මෙතන ඉන්නවා කියලා. මේක මේ තේරුම් කරලා දෙමින් මේ පහසු උදෙසා තමයි එහෙම කියන්නේ. Taman විසින් හදපු සිතක් මේ යන්නේ. විපාකයක් එහෙම නෙමෙයි. Taman විසින් හදපු හිත. මේ Taman විසින් මේ හිත හදනකොට මොකද වෙන්නේ? ඒවට අර ඔක්කොම බහැලා අර කියපු සබ්බචිත්ත සාධාරණ චෛතසික ඔක්කොම බහැලා. ඒක එකක් තමයි මොකද්ද? චේතනාව කියලා කියන්නේ. අර හිත බල ගන්නලා ඔක්කොම කරලා තියෙන්නේ. එහෙනම් දැන් මේ කරන හැම එකක්ම හිතලා බලලා තමයි කරන්නේ. ඒක නිසා දැන් මේ කරන ඒවා ඔක්කොම මොනවද? කර්ම. විපාකයට එහෙම එකක් ආවේ නැහැ. නිකන් ඇහැදිරියද ඇහැ රූපයයි දැක්කා. හැබැයි අර ඇලෙන ටික ආයි කර්ම වලට අයි තියෙනවා. ඇලිලා හදාගන්න ටික. ඒක බලන්නේ නැහැ කියලා හිතන මොහොත වෙනකොට 100 වතාවක් බලලා කෝටි වතාවක් බලලා ඉවරයි ඒක දිහා. එහෙම කළා. හිතනවා නෑ මම බලන්නේ නැහැ. ඒ බලන්නේ නැහැ කියන්න. Taman ඊට පස්සේ හේතු ගන්නවා. මොකද්ද ගන්න හේතුව? අනිච්චයි මේක. මේක කොච්චර බැලුවත් මට නිමක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඒක ධර්මය අහලා තියෙනවනේ ඒක දිහා එහෙම බලන්න. නැත්තම් රෝසමල කැතයිනේ ගඳයිනේ. මේ හොඳට සුවඳ හමනවා. හරි ලස්සන රෝසමල. දැන් මොකද කරන්නේ? කැත රෝසමලනේ. අර පොඩි එකා පිහි අල්ලනකොට පුතේ කක්ක අල්ලන්න එපා ඔක කිව්වහම මොකද? ඌ කක්ක ගැන විතරනේ දන්නේ. ඌ පිහි ගැන දන්නේ නැහැ. කක්ක ගඳයි කියලා දන්නවා. ඒක නිසා මොකද කියන්නේ? පුතේ කක්ක අල්ලන්න එපා පුතේ. ඊය කක්ක ඔය. දැන් ළමයා පිහි අවබෝධ කරගන්නේ ඉත කවදක්ක? ළමයා පිහියෙන් නිදහස් වෙයිද කවදක්ක? නෑ. අම්මේ මම කක්ක හැමතැනම ගාගත්තා අම්මේ අද. එනවා ලේ පෙරාගෙන ළමයා. ඇයි? ළමයාට කායෙන් කවුරු හරි කියලා තියෙන ළමයාට අනේ බලන්නකෝ අපේ පුතා කක්ක හැමතැනම ගාගෙන කියලා. ළමයාට ඕක ඇහෙනවා. මාත් කක්ක ගා ගන්න ඕනේ හැමතැනම. ළමයා මොකද කරන්නේ? අර පිහි අරගෙන හොඳට ඇඟ හැමතැනම ගා ගන්නවා. ලේ පෙරාගෙන කපාගත්ත එක එනවා අම්මේ මම කක්ක ගා ගත්ත හැමතැනම. ඔන්න ඔහොම තමයි අද වෙලා තියෙන්නේ. කැතයි ගඳයි කියන්නේ කිය. ඒක නෙමෙයි අවබෝධ කරන්න තියෙන්නේ. අරක දැක්ක ගමන් තමන්ගේ හිතට නැగిලා එන්න ඕන එක දෙයක්. සීක පුද්ගලයාට තමයි ඕක වෙන්නේ. මොකද අවිද්‍යාව තෘෂ්ණා අනුසය තාම තියෙන නිසා. අරහතුන් වහන්සේට ඕක වෙන්නේ නැහැ. මොකද හේතුව? අර සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන තැනින් නිගමන දෙන්නේ නැහැ කවදාවත් ලෝකේ සාරයි කියලා. මොකද ඒක පූර්ණයි. සම්මා දිට්ඨිය පූර්ණයි. ඒක නිසා අර අධිකරණයට එනවනේ.
සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියලා. අරව දැනගත්තේ නැතුවට කමන්නේ. වොත්තපනේ කියලා එකක් තියෙනවා. ඒ වොත්තපනෙන් තමයි ජවන හටගන්නේ. මේ කර්තව්‍ය කරවන්නේ ඊට පස්සේ ඉතින් එහාට. අන්න එතනට එනකොට මොකද වෙන්නේ? අධිකරණයට ඇවිල්ලා අධිකරණයෙන් දෙන තීන්දුව මත තමයි ඊටු ටික තීරණය කරන්නේ. ඒකයි ඊයේ සතියේ කිව්වේ රහතන් වහන්සේ සංකාර තමයි වඩන්නේ එතනදී. සාමාන්‍ය පුද්ගලයා සංකාර වඩන්නේ. සීක පුද්ගලයා. නමුත් සීක පුද්ගලයා වඩන සංකාරය දීලා තියෙන නිගමනය වෙනස්. හැබැයි එයා උත්සාහ කරනවා එක දෙයකට. මොකද්ද? සාර නැති බව මේකේ දකින්න. හැබැයි අවිද්‍යාව තෘෂ්ණා අනුසයෙන් තමයි අර තීරණේ අරන් තින්නේ තාමත්. වොත්තපනේ අරන් තින්නේ මොකෙන්ද? තාමත් අවිද්‍යාව තෘෂ්ණා අනුසයෙන්. ඒක නිසා හිතින් යටපත් කරනවා හැරෙන්නට උපදින එක නවත්තන්න බෑ. එතනින් නැగిලෙන අර කිව්වේ ඒකයි. එදා ගත්ත උදාහරණේ. උල්පතෙන් වතුර එනවා තමයි. උල්පතෙන් පිරිසුදු වතුර ආවට ඒක එන්නේ අසුචි ගොඩක් කරා. ඒක නිසා එතනින් එහාට එන අසුචි ඔක්කොම මොනවද? මොනවාද? අසුචි ගෑවිච්ච තමයි නැත්තම් මඩ ගෑවිච්ච තමයි එන්නේ. ඒක ඕන පිරිසුදු කරගන්න පුළුවන්. ඔන්න. දැන් කරන්න ඕනේ පිරිසුදු කර කර ඉන්න එක නෙමෙයි. මොකද්ද? මේක යථා ස්වභාවය දැකලා අසුචි ටික අයින් කරගන්න එක. එතකොට හිත එනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ වතුර තමයි හැමදාම බොන්න තියෙන්නේ. අන්න ඒ වගේ වැඩ පිළිවෙල. ඒකයි uppannam කාම විතක්කන් ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කන් ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam අවිහිංසා විතක්කන් ආදිවාසේති කජහති විනෝදේති යන්ති කරෝති අනභවං ගමේති. විහිංසා විතක්ක. ඒතර ඔය විදියට ඔය කර්තව්‍ය වෙන්න ඕනේ. එහෙනම් Tamanට මොනවා හරි ද්වේෂසහගත හැඟීමක් එහෙම ආවොත් ද්වේෂයටත් ඇලුම් කරනවනේ. ද්වේෂසහගතයටත් ඇලුම් කරනවා. ඒක තමයි තියෙන්නේ. එහෙනම් ඒකට ඇදිලා આવොත් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරනකොට අන්න ඒකට අර හිත අර අවිද්‍යාව කියන්නේ කෙනාට දෙන්න තියෙන ලොකුම පහර තමයි මොකද්ද? විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ ලෝකයේ ඇතිතතු යථාර්ථයෙන් දැකීම. යථාර්ථයෙන් දකින්න එක තමයි ලෝකයේ තියෙන ඇත්ත තමයි මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. ලෝකයේ තියෙන බොරුව තමයි නිත්‍ය සුඛ අත්ත සුභ. අවිද්‍යාවෙන් දෙන තීරණය මොකද්ද? අවිද්‍යාව තියෙන කෙනෙක් වොත්තපණය කරන්නේ කොයි විදිහටද? නිත්‍ය සුඛ අත්ත සුභ විදිහට. විද්‍යාව තියෙන කෙනෙක් අර වොත්තපණය දෙන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විදිහට. ඒක නිසා එතනින් එන තීරණයේදී ආයෙ ඔලු හරවන්න කරකවන්න බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් රහතන් වහන්සේට ආයෙ මේ ලෝකේ බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හැම වස්තුවම දැකලා තියෙනවා කියන එක නෙමෙයි. ආයෙ බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දකින්න දෙයක් දකි. දැන් තේරෙනවා දකින්නවයි බලනවයි කියන එක අතර වෙනස. රහතන් වහන්සේට ආයෙ බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දකින්න දේ දකි උන්වහන්සේ. රහතන් වහන්සේ දැන් හිටියොත් එimhe රහතන් වහන්සේට පැරිස් යන්න ඕනේ කියලා. පැරිසිය මොනවද තියෙන්නේ? ඔය තියෙන මොකක් හරි. ඔය මොකක් හරි එකක් බලන්න යන්න රහතන් වහන්සේට හිතෙයිද? රහතන් වහන්සේට මම පිරිනමන පාන්න ඉස්සලා පැරිස් වල තියෙන අර අහවල් එක මට බලන්න ඕනේ කියලා හිතෙයිද? හිතෙයිද? නෑ. හැබැයි උන්වහන්සේ පැරිස් වලට වැඩියොත් උන්වහන්සේට ඒක පේන එකක් නැද්ද? පේයි. ඔව්. මොකද ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන ඔය තුන අර කර්මය කියන එක සිද්ධ වෙන්නේ එතනට එනකම් විතරයි. එතනින් එහාට ආයි මොකද්ද වෙන්නේ? අර තුන එකතුවෙන් පේනවා. ඊට පස්සේ ආයි දැඩි ලෙස ග්‍රහණය කරගන්නවා. පොඩ්ඩක් අභිධර්මයට ඉහළවක තේරුම් කරලා දෙන්න වෙනවා. භවාංග කියන්නේ ඔක්කොම විපාක. ඒක දැන් කිව්වට තේරෙන්නේ නැහැ. හරි? ඒ විපාක එතනත් වෙන්නේ විපාකයක් තමයි. ආයි ජවණයට නැගෙනකන් විපාක තමයි යන්නේ. ජවණයට නැගුණාට පස්සේ කර්ම කරනවා. ඒ කර්මයට අදාළ ආයෙනෝ විපාකයක්. ඒක කිව්වේ. දැන් අර ඒ චිත්තක්ෂණයේ ඇතුළේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ කියන කාර්යය තියෙනවා. ඉතින් නැත්තම් ඒවන් ලෝකෝ පවත්තති තී කියලා කියයිද? මේ ලෝකේ පවතින්නේ අන්න එහෙමයි කියලා. ලෝකේ පවතින්නේ යම්සේද? ඒක තමයි මේ කියන්නේ. හැම තැනම මේක තියෙනවා. චිත්තක්ෂණයක් ගාවත් මේක තියෙනවා. ඒක චිත්තක්ෂණ 17 චිත්ත වීතියක් ගත්තාම ඒකත් එතන තියෙනවානේ. පටිච්ච සමුප්පාදෙත් ඒක තියෙනවා. ආයි ඇලෙනවා. ආයි ඇලුනට පස්සේ
ඒ ඇලුනට පස්සේ ඇලිච්ච දෙයට දැන් තදින් බැඳිලා ඉන්නේ. ඒ තදින් බැඳුනට පස්සේ මෙතන අර ඊළඟට වෙන ක්‍රියාවලියක් දකින්න. තදින් බැඳුනට පස්සේ ඒ බැඳිච්ච කෙනාට භවයේ හට ගන්න. භාවයට අය වෙනවා. ඒ භාවය ලබනවා. එක එක භාවයන් ලබන වෙලාව තියෙනවා. ඒ භාවය ලැබුවට පස්සේ ඒ භාවයට අදාළව ඒ ජාතිකය බිහි වෙනවා. රෝසමල දකින්න ජාතිකය මේ එක රෝසමලක් අපි 10 දෙනෙක් එක්ක බැලුවොත් එහෙම රෝසමල දකින්න ජාතිකයෝ එකම ජාතිකයක්ද බිහි වෙන්නේ නෑ 10 ජාතියකින් තමයි අපි මේක දකින්නේ. එකම රෝසමල දකින්න 10 ජාතියකින් මොකද 10 භවයක් තමයි හටගෙන තියෙන්නේ. මොකද හේතුව ඇලුනේ ඇලිල්ල එකිනෙකා එකම විදිහට නෙමෙයි ඇලුනේ. හැබැයි හැම කෙනාටම පෙවුනේ එකම විදිහට තමයි. රෝසමල හරියටම සකස් කරලා දින හැම කෙනාටම එකම විදිහට පේන්නේ. විද්‍යාඥයෙක් ඇවිදින්න ඒ කෝණ 10ටම එකම විදිහට පේන්න හදලා තියෙනවා. ඇසුත් පරීක්ෂා කළා අරන් තියෙන හොඳටම ඇස් පේන අයත්. ඒ ඇහැයි රූපයයි චක්කු විඥානය කියන ඔය තුනෙන් මේ වෙනස්කම කරන්න බෑ. ඒක කිව්වේ ඒව විපාක කියලා. දැන් මොකද වෙන්නේ? මේක දැකගත්තට පස්සේ අර ස්පර්ශය දුනාට පස්සේ ඒ ස්පර්ශයෙන් වේදනාවක් හැදෙනවා. අන්නේ වේදනාව අපි විසින් ආයි ගොඩ නගනවා. ඔය වේදනාව කියලා දැනෙන්නේ මේ පුංචි දෙයක්. ඔය පුංචි දේ අපි මක් කරනවද? ඔය පුංචි දේවල් ගොඩක් එකතු කරලා අපිට කැමති විදිහට අපි හදා ගන්නවා. ඒ කැමති විදිහට හදා ගන්න වෙලාවේදී ආයි මනෝද්වාර චිත්ත වීදි යන ඔය ආස්තේ. මේවා කියන්න ගියොත් එහෙම පිස්සු හැදෙනවා. ඒක කිව්වේ ධර්මයක් ආයුධයක් වගේ පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. නැත්නම් හිර වෙනවා කොතනක හරි ගිහිල්ලා. කෙනෙක් ඉන්නවා රතු පාටට කැමති. තව කෙනෙක් ඉන්නවා කහ පාටට කැමති. තව කෙනෙක් ඉන්නවා සුදු පාටට කැමති. දැන් රෝස මල තියෙනවා රතු පාට එක. අර ඔක්කොම වැඩ කළත් ඇලෙන ඇලිල්ල වෙනසක් තියෙනව නේද? මොකද ඇලෙන ඇලිල්ල වෙනසක් තියෙන්නේ දැනෙන දැනිල්ල වෙනසක් තියෙන නිසා. දැනෙනවා කියේ සංඥා මේ මොකද්ද මේ ස්පර්ශයට නෙමෙයි. වේදනාවට. අර දැනෙන දැනිල්ල වෙනසක් තියෙනවා. ඔව් එහෙමත් වෙන්න පුළුවන්. මනසෙම අවා ගන්න. ඔව් චිත්ත වීතියක. චිත්තාක්ෂණයක් කිව්වේ චිත්ත වීතියක. ඒක චිත්ත වීතියකදී දැකලා ඉවර වෙන එකක්. එතනින් එහාට ආයි රෝසමල අරන් ගියා කවුරු හරි. හැබැයි මෙයා තාම රෝසමල බලනවා. ඒ හදාගත්ත රෝසමල තමයි තාම හොයන්නේ. මේ උපදින්න හේතුවත් ඒක. මොකද අර සංසාරේ දැකපු රෝසමල හොයනවා තාම. ඒක කිව්වේ අර ෆොටෝ ගබඩාවේ තැම්පත් කරගෙන ඉන්නේ. Tamanට ආස කරන දේවල් බලනවා. රෝසමලට බැඳිලා ඉන්න කෙනා මල් පොකුරක් දැක්ක ගමන් මෙහෙම බලනවා මොකද්ද මේ හොයන්නේ? මේ මල් පොකුරේ රෝසමල තියනවාද කියලා. එක්කෙනෙක් මල් පොකුරු එහාට මෙහාට ගන්නවා. කොහොම කළත් හිත කොහේ යන්න ගියත් අර කරලම බැලෙනවා මොකටද? අර අවශ්‍ය රෝසමල බලන රෝසමල පේනකම්. මොකද්ද හේතුව? අර දැකපු රෝසමල තියනවද කියලා බලනවා. හැබැයි ඒක බලලා අර එහාට කරාම රෝසමලක් නම් තියෙනවා. හැබැයි මොකද්ද? අර දැකපු එක නෙමෙයි. ගැටුණා. ප්‍රාදේ කාලෙත් කියවයන්. ඒක ජීවිතේටම දකින්නේ. මොකද හේතුව? අනිත්‍යතාවය තියෙන නිසා. අර දැකපු රෝසමලේ ඒ මොහොතේ Tamanට ඇති වෙච්ච අර පළවෙනි කාවැදීම තමයි ඔය හොයන්නේ. ඒක මානසිකයි. ඒක මේ වස්තුවක් තුල තියෙන එකක් නෙමෙයි. ඒ වස්තුවක් තුල නැති මානසිකත්වයක් ඇති වෙච්ච මොහොතක ඒ ඇති වෙච්ච දේ දැන් හොයනවා. ඒ හොයන්නේ කොහොමද? මල් පොකුරක් ගාවට යනවා. හොයනවා අතින් මෙහෙ කර මේක නෙමෙයි. මේ මල් පොකුරේ නෑ ඒක. ඊළඟට යනවා මොකටද? ඒක නැත්තම් අර මල් පොකුරේ ඇති. දැන් ආයි හොයනවා ගිහිල්ලා. පීර හොයනවා. හම්බ වේද? නෑ හම්බුනේ නෑ. ඊළඟට මොකද කරන්නේ? ආයි එනවා තීරණය කරන මොකද? මේ මල් පොකුරේ තමයි නැත්තේ. අරකට යනවා මේකට යනවා මේකට මුළු කඩේම මල් පොකුරු ටික ඉවරයි දැන්. ඊට පස්සේ එක තීරණය කරනවා ආයෙසරයක් මොකද්ද? මේ කඩේ මල් පොකුරු වල නම් රෝස මල් නෑ. දැන් රෝස මලෙන් නිවන් දකින්න විදිය මේ කියන්නේ. දැන් යනවා ඊළඟ කඩේට. ඉතින් ඕක තමයි සංසාරයත් තිස්සේ කළේ. කඩෙන් කඩේට යන එක නවත්තන්නේ නැහැ. මේ කඩේ හිටියා කියලා කියන්නේ මේ අත්බැවේ. ඉතින් රෝස මල හොයලා හම්බුන්නේ නැහැ. දැන් රෝස මල හොයන්න තියෙන කැමැත්ත එහෙම නැති වුණාද?
නෑ රෝස මල මට ඕනේ. රෝස මල දකින්නම ඕනේ. දැන් මොකද උනේ? මේ කඩෙන් අනික් කඩේට ගියා. ඒ කඩේට ගිහිල්ලා ඒ කඩේ ඉඳලත් මොකද දැන් කරන්නේ? අර රෝස මල හොයනවා. ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැහැ. රෝස මල හොයන්න පටන් ගත්ත විදිහ දෙන්න පුළුවන්. රෝස මල විතරක් අරගෙන. රෝස මල විතරක් අරගෙන. ඒ රෝස මල විතරක් අරගෙන නම් දෙන්න පුළුවන් මොකද්ද? පළවෙනි දවසේ රෝස මල දෙකම දවසේ. කවදා හරි සංසාරේ කවදා හරි දවසේ. ඒකට හේතුවක් දෙන්න පුළුවන් ඒක තමයි අවිද්‍යාව. රෝස මල සාරයයි ගැනීම. රෝස මල තරම් තවත් දෙයක් මේ ලෝකේ නැති බව දැනීම. රෝස ඒකෙන් ආපු ආධාරකයෙන් තමයි මොකද උනේ? අර කැලුණා. ඉතින් ওই දෙක පෙරපසු වෙලා එනවා. තණ්හාවට අවිද්‍යාවෙන් සපෝට් කරනවා හැමතිස්සෙම. ඇලීමටත් අවිද්‍යාවෙන් සපෝට් කරනවා. ගැටීමටත් අවිද්‍යාවෙන් සපෝට් කරනවා. ඒක නිසා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා. ওই ටික තමයි කරගෙන යන්නේ මුළු සංසාරේ. කාලයක් ඇලිලා ඉන්නවා කාලයක් ගැටිලා ඉන්නවා. එක මොහොතක් ඇලෙනවා ඊළඟ මොහොතේ ගැටෙනවා. ওই ටික කර කර මේ සංසාරේ යනවා. මේක තමයි මේ සත්වයා කියලා සත්වත්වයක් අරගෙන දැන් මේ කරගෙන යන්නේ. ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ එනකම් බලන්න ඇලිලා ගැටිලා හිවිච්ච අවස්ථාවල් හැරෙන්න වෙන කිසි දෙයක් තියෙනවා කියලා. හොඳට කල්පනායෙන් බැලුවොත් ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා වෙන මොකුත් වෙන්නේ නැහැ. එක මොහොතක ඔබ කොච්චර දේවල් කරනවද? අත මෙහෙම කරනවා කකුල මෙහෙම කරනවා හිතනවා මේක කරනවා ඔය ටික ඇතුලේ. ඒක කිව්වේ මේවා මේ කෝටි ප්‍රකෝටි ගාණෙන් වෙනවා තප්පරයකට. කොයිතරම් ගැටිනමෙන් ගැටෙනවද? මේක හොඳ මේ බොහොම සිහියෙන් බලනකොට තමයි මේක පේන්නේ කොයිතරම් ගැටෙනවද කියලා. මේ ඔබ හිතනවා මම දැන් මොන ගැටිල්ලද මම මේ මෙහෙමනේ ඉන්නේ. කියලා හිතනවා ඔබ. මානසික ගැටණයන් කොච්චර එනවද? මේ ශාරීරික ගැටණය මේ මෙහෙම කරනකොට මොකද වෙන්නේ? මේක දැනක් අහනවා. මෙහෙම කරනවා. ඒත් ගැටණය. කැමැත්තද වෙන්නේ? කැමැත්තද කහන්නේ? නෑ. එහෙනම් ලක්ෂ වාරයක් ගන්න මේව වෙනවා. තප්පරයකට. කෝටි ප්‍රකෝටි වාරයක් ගන්න මේක වෙනවා. එහෙනම් මේ හැමතැනම අවබෝධ කරන්න තියෙන දේ තමයි මොකද්ද? මේ එක මොහොතක්වත් වසඟේ පවතින්නේ නැහැ. මේක මහා මාර මුලාවක්. මේ මාර මුලාවෙන් ගැලවෙන වැඩපිළිවෙලක් කරගන්න ඕනේ. සැපයයි කියලා දුන්නට මෙතන සැපයයි කියලා සම්මත දෙයක් නැහැ. නැවත නැතු ඔලු හරව බලන දෙයක් මෙතන නැහැ. මේ හිතේ ඇඳෙන චිත්‍රයක් විතරයි මේ. ඒකයි කිව්වේ මේ වස්තුවේ තියෙන්නේ මොකද්ද? සංකල්පීය රාගයක් විතරයි. ඒ සංකල්පීය රාගය කොහොමවත් වස්තු වල නැහැ. කාමයේ කියන්නේ සංකල්පීය රාගයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේ මනසේ සැරිසරන රාගය මේ කාමයේ නැහැ. එහෙමනම් ඉතින් මේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙලා කසාද වැන්දට පස්සේ උන් දෙන්නගේ විවාහ ජීවිතේ ගත කරනකොට දෙවි දේවතාවෝ වගේ ඉන්නේ පැදෙන්න. එහෙම ඉන්නේ නැත්තේ ඇයි? අර දැකපු දවසේ ඇඳිච්ච චිත්‍රේ හොයනවා තාම මේ කොල්ලා. ඉතින් ඒක මේ කාන්තාවගේ නෑ. විඥානයේ මායාකාරයක් වෙන්න හේතුව මොකද්ද? විඥානයක් කියන එක අපි මූලික වශයෙන් ගත්තොත් විඥානය කියන එක ඇති වෙන්නේ කාටද? මේ පෘථග්ජන පිරිසට. එහෙම නැත්නම් සේක පිරිසට. එක්ක පෘථග්ජන පිරිසට නැත්නම් සේක පිරිසට. තුන් ගොල්ලයිනේ ලෝකේ ඉන්නේ. පෘථග්ජන පිරිසයි, සේක පිරිසයි, අරහතුන් වහන්සේලායි. ඔය තුන් ගොල්ලෝ තමයි මේ ලෝකේ ඉන්නේ. එතකොට පෘථග්ජන පිරිසටයි සේක පිරිසටයි නම් මොකද්ද වෙලා තියෙන්නේ? විඥානය කියන එක තියෙනවා. නමුත් රහතන් වහන්සේට විඥානය නැහැ. නමුත් අපි රහතන් වහන්සේ ගැන කතා කරද්දී විඥානය කියන වචනේ පාවිච්චි කරනවා. විඥානය කියලා කිව්වේ මොකද්ද? ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා තියෙන්නේ මේක. ඒ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා තියෙන නිසා අර තැනදී දෙන තීන්දුව මොකද්ද? සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියලා ඒ වොත්තපනේ කරන වෙලාවේදී ඒ ගන්න තීරණයක් තියෙනවා. ඇහෙන් දැකපු වස්තුව. ඇහෙන් දකින්නකම මේක මොනවද? විපාක තමයි. ඒ දැකලා තීරණයට ඇවිල්ලා එතනින් එහාට යනවා මේ වැඩපිළිවෙල. එහෙනම් ඒ වෙලාවේ ඒ දෙන තීරණේ අර පිරිසිදු පාරිසුද්ධ චිත්තයකින් දෙන තීරණයක් නෙමෙයි.
පාරිශුද්ධ චිත්තයක් කියන්නේ භවයේ සැරිසරන්නේ නැති එකක්. පබස්තර විදම් භික්කවේ චිත්තං කියලා කිව්වේ ඒකයි. ප්‍රභාස්තරයි චිත්තේ. ඒ කියන්නේ සරන්නේ නැහැ මේ භවයේ. ප්‍රභා අක්ෂරයි. භවයේ සැරිසරන්නේ නැහැ මේක. ඒක තමයි චිත්තය කියලා කියන්නේ. එහෙනම් භවයන්ගේ සැරිසරන්නේ නැහැ කියලා කිව්වේ. භවයන් උපාදාන කරන්නේ නැහැ. එක එක භවයන් උපාදාන කරන්නේ නැහැ. එහෙනම් උපාදාන පත්‍ය භව කියන එකක් නැහැ ඒ සිතට. එහෙනම් ඒ භවයන්ගේ උපාදාන වෙන්නේ නැත්තම් උපාදාන වෙන්නේ මොකක් පත්‍යද? තණ්හා පත්‍ය උපාදානං කියන ස්වභාවය ඒ හිතේ නැහැ. එහෙනම් ඒ හිත තණ්හාවෙන් නිරුද්ධයි. ඒ හිත තණ්හාවක් තියෙන එකක් නෙමෙයි ඒ හිත. ඒ හිත එක එක තැන් වල ඇලෙන જાති හිතක් නෙමෙයි. එහෙනම් ඒ හිත යථාර්ථය දැකපු හිතක්. යථාර්ථය දැකපු නිසා තමයි මොනවා වෙන්නේ. ඒ හිත ඒ තැන් වල ඇලෙන්නේ නැත්තේ. ආයස්ථාන හද එක ගොඩනගන හිතක් නෙමෙයි ඒක. ඒ වගේම අවිද්‍යාවෙන් තොර වෙච්ච හිතක් ඒක. අන්න ඒකට තමයි ප්‍රබස්තර විදම් භික්කවේ චිත්තං. මේ චිත්තේ ප්‍රභාස්තරයි. එහෙනම් ප්‍රභාස්තර සිතකින් ගන්න තීරණේ අවිද්‍යාවෙන් සංවලින් එකතු වෙච්ච තීරණයක් නෙමෙයි. හැබැයි විඥානයකින් ගන්න තීරණයක් තියෙනවනේ. ඔක්කොම කිලිටි වෙලා තියෙන එකකින්. අවිද්‍යාවෙන් නම් නිගමන දෙන්නේ. හිතට නිගමන දෙන්නේ අවිද්‍යාවෙන්. අන්න ඒකට කියනවා විඥානය කියලා. එතකොට විඥානය පෙන්වන්නේ මොනවද එහෙනම්? ඇත්ත නෙමෙයි. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ විඥානය කියන එක මායාකාරයට උපමා කළේ. මායාකාරය කියන්නේ කවුද? ඇත්ත නෙමෙයි බොරුව පෙන්වන කෙනා. ඇත්ත වහලා බොරුව පෙන්වනවා. එතකොට ඇත්ත වහලා බොරුව පෙන්වන්නේ පාරිශුද්ධ චිත්තේ කාත් එක්ක එකතු වෙලාද? අවිද්‍යාවත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච චිත්තය තමයි විඥානය කියලා කියන්නේ. එතකොට මේ විශේෂ වූ ඥානෙ එහෙම නෙමෙයි. දැන් කට්ටිය කියනවා විඥානය කියන්නේ විශේෂ වූ ඥානය කියලා. ඔව්. ඒකත් එක අතකින් ඇත්ත. මොනවට විශේෂ වේද? භවයට විශේෂ වෙච්ච ඥානෙ. එහෙමත් කියන්න පුළුවන් ඉතින්. භවයට විශේෂ වෙච්ච ඥානෙ. භවයේ සැරිසරන්නේ විශේෂ වෙච්ච එක. නැත්නම් ගෝංකමට විශේෂ වෙච්ච එක. එහෙම නැත්නම් මොකද්ද මේ? විකෘතියටපත් වෙච්ච චිත්තය. විකෘතියටපත් වෙලා මොකෙන්ද? අවිද්‍යාවෙන්. ඇත්ත වහලා. ඒක නිසා මායා තමයි පේන්නේ. දැන් විපාක විඥාන කියලා කියන්නේ මොනවටද? ඇහැයි රූපයයි දැනට බැස්සනම් ඇවිදින්න. ඇහැට රූපේ දකින්නකොට ආයි හිතන්න දෙයක් හිතෙන ඉතුරු වෙලා නැහැ. ඇහැට රූපේ පටිච්ච වෙනකොට එතන එන විපාක විඥානය තමයි උපදින්නේ. ඒ විඥාණයට කරන්න පුළුවන් හරියක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාත් ඒ විඥානයේ තියෙන. එතන විඥානයේ තියෙනවා. ඒක විපාක විඥානය කියන කාටවත් පොදුයි. රහතන් වහන්සේගෙත් ඇහැට උන්වහන්සේ පින්නුවම් පාලා නැත්තම්. උන්වහන්සේ සිහිසුන්වත් නෙමෙයි නම් ඉන්නේ. උන්වහන්සේගේ ඇස් දෙකටත් මලක් එහෙම දැක්කොත් ඒක පේනවා. ඒ පේන වෙලාවේ උපදින්න විපාක විඥානයක්. චක්කු විඥානයේ වශයෙන්. හැබැයි උන්වහන්සේට ආයි මේ කර්ම විඥානයෙම උපදින්නේ නැහැ. ඒකයි උන්වහන්සේලා කර්ම කරන්නේ නැහැ කියලා කියන්නේ. කර්ම කරන්නේ නැතුණාට විපාක තියෙනවා. කරපු කර්මයට අදාළ විපාක තියෙනවා. කරපු කර්මයේ කොටසන්නේ ඔය ශරීරය. ඔය ඇස් දෙකත්. ඒක නිසා ඒක විඳගෙන යන්න ඕනේ. නමුත් අලුතෙන් කර්ම නැස් කරන්නේ නැහැ. එහෙනම් කම්මා විපාකා වත්තන්ති. කරපු කර්මයේ විපාක නම් ගේනවා. හැබැයි විපාකෝ කම්ම සම්භව ඒක වෙන්නේ නැහැ. එහෙනම් තස්මා පුනබ්බවෝ හෝති වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒවන් ලෝකෝ පවත්තති වෙන්න විදිහකුත් නැහැ. එහෙනම් රහතන් වහන්සේ දෙතින් එහාට ලෝකයක් නැහැ. දැන් මේවා දැනගෙන කරන්න ඕනේ. පුළුවන් තරම්. නිකන් ඉන්නලාට මේක මෙනෙහි කරන්න. නිකන් ඉන්න වාර ගන්න වැඩි කරගන්න පස්සේ. ඉස්සෙල්ලා Tamanne නිකන් තියෙන වෙලාවෙදී මෙනෙහි කරන්න පටන් ගන්න. ඒක පාට මම දැන් පොඩ්ඩක් අමාරුයි මේ දවස්වල මේ දවස්වල වැඩ ටිකක් තියෙනවා. ওই ටික වැඩ ටික ඉවර කරලා මම මේ ගැන හිතන්න පටන් ගන්නවා කියලා එහෙම යන්න එපා. ඒව කරන වැඩ නෙමෙයි. ඉස්සෙල්ලා Tamanne තියෙන එක තප්පරයයි නා. ඒ තප්පරයේදී මෙනෙහි කරන්න. ඒ තප්පරේ ඇති මෙනෙහි කරන්න. ඒකෙදි යථාර්ථවත් විදිහට ඒක මෙනෙහි කරලා බලන්න.
කරදරයක් කියලා එහෙම දකින්න යන්න එපා ලෝකේ. ලෝකේ කරදරයක් විදිහට දැකලා නිවන් දකින්න බෑ. ලෝකෙට ලෝකෙ විදිහට ඉන්න දෙන්න. ඒ ලෝකයේ තියෙන යථා ස්වභාවය හරියට දකින්න උත්සාහ කරන්න. මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දැක්කා ඒවට ඇලෙන්නේ නැතුව හිටියා එච්චරයි. එතන ලෝකෙත් එක්ක ගැටෙන්න එහෙම උත්සාහ කරන්න එපා. ලෝකෙත් එක්ක ගැටෙනවා කියන්නේ නිවන් දකින්නව නෙමෙයි. ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව ඉන්න. ලෝකෙට ලෝකෙ ඉදිරිය ඉන්න දෙන්න. ලෝකෙට පරිභව කරන්න එහෙම යන්න එපා. ලෝකෙට පරිභව කරන්න, නිന്ദා අපහාස කරන්න ඒවට යන්න එපා. මේ ඇහැ තූ නොදකින් මේ ඇහැ තෝට හෙන ගහපිය ඇහැ. එහෙම කියලා හරියනවද? මේ කඳ ඇහැ, මේ කබ ඇහැ. ප්‍රඥාවෙන් දකින්න. ඇහෙන් වෙන කාරණාව දීපත් කරගෙන. ඇහෙන් මම මොකද්ද කරන්නේ කියන එක මනාකොට දීපත් කරගෙන. ඉවර වෙලා. ඒ ඇහැ මම මේ ඇහැක් ඕනේ කියලා හිතාගත්ත නිසා මට ඇහැක් ඇවිල්ලා තියෙන බව හොඳට අවබෝධ කරගන්න. එන ඇහැක් ඕනේ නිසා මට ඇහැක් ආවන. ඇහැක් විතරක් නෙමෙයි මට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ඇහෙත් එක්ක ඇවිල්ලා තියෙනවා තව ගොඩාරියක්. දැන් ඒවැය විඳ ගන්න බැරුව මම මේ ඉන්නේ. මට ඕනේකම දීපේ ඇහැ විතරයි. හැබැයි මට ඕනේකම දීපේ ඇහැ විතරකුත් නෙමෙයි. මට මේ ඇහැම ඕනේකම වෙලා තිබුණෙත් නැහැ. මට ඕනේකම වෙලා තියෙන්නේ මං එදා රූපයක් දැක්කා. මට ඔන්න ඔය රූපේ බලන්න එකක් තමයි ඌමනා වෙලා තිබුණේ. මේක මේ එකක් ඉල්ලුවාම දෙනවනේ ගෝණියක් විතර. අන්තිමට මං ඒ දැකපු එකක් මට නැහැ. එහෙනම් ඒ දැකපු එක මේ මායාවක් විතරයි. එහෙනම් මට මේ ලෝකේ බලන්න දේවල් කියලා දෙයක් නැහැ. මට පේනවා මම මේ අඳුරු මුලාවක ඉන්නේ. මේ මහා දුක්ඛන්දරාවක් මම මේ විඳගෙන ඉන්නේ මේක නිසා. ඒ ආසේ මේ රූප බලන්න ඕනේ කියලා ඇහැක් ඉල්ලුවා වගේ නෙමෙයි. ඔය ඇහත් දෙක පොට්ට වුණා නම් එහෙම අම්මගේ බඩ ඇතුලේදී. නැත්තම් කරපු කර්ම විපාකෙදී ගන්ධබ්බයගේම ඇහත් දෙක පොට්ට වුණා නම් එහෙම. අද මම ලෝකෙට ඇවිල්ලා තව කෙනෙක් කන වැල අල්ලගෙන යන්න වෙලා තියෙන්නේ මට. වැසිකිළිකටවත් යන්න බෑ. ඇදගෙන වැටෙනවා ඔය වදිනවා හැමතැනම වදිනවා. ඇහැ කිල්ලලා කරගත අපරාධේ. යන්තම් බේරුණා. මේ දැන් අද මේ මොහොත වෙනකම් බේරිලා තියෙන්නේ. එක පාට මොකක් හරි වායුවක් පිට වුණා මෙතන. ඉන්නේ උන් ඔක්කොම ඇස් දෙක අන්දයි. ළමයි හදනවා වගේ වැඩ පිළිවෙලක් තමයි එතනක් තියෙන්නේ. දැන්ට යන්තම් ළමයි බේරිලා. බඩේ ඉන්නකොට එහෙම වුණා න 'ඈ ගන්න ඕන මන්ද බුද්ධිකයා උනේ නැහැ. අංග විකලයා උනේ නැහැ. හැම එකක්ම එහෙමයි. අවුරුදු 10ක් ජීවත් වුණා. අවුරුදු 10ක් ජීවත් වුණා කියලා සැන්තුම් තුතුමක් එල්ලුව හැකි දෙමාපියෙකුට. ඒ වගේම තමයි ඔබගේ ඇස් දෙක. දැන් අවුරුදු 42ක් වෙනවා යන්තම් මං ඇස් දෙක තියාගෙන හිටිය කියලා එහෙම කියන්න පුළුවන්ද කාට හරි මෙතන ඉන්න? ඈ? හෙට නැගිටිනකොට ඇස් දෙක අන්ධ වෙලා තිබුණොත් එහෙම. දන්නවනේ ඉඳන් ඉනකොට මීයේ චූ කරන උඩ ඉඳලා. දැන් මොකද වෙන්නේ? මොනවා හරි වුණා ඇඳ වුණා. නැත්නම් දන්නවනේ ළමයා ඇවිල්ලා මොකක් හරි පින්බා ළමයාගේ සෙල්ලම් බඩුවක් මොකක් හරි එකක් ඒ ටික ඇස් දෙකට ගියා සම්පූර්ණ පිච්චුණා ඇස් දෙක. එහෙම වෙන්න බැරිද ඇස්සට? මේ ළමයේ බඩ ඇතුලේ ඉන්නකොට මේ කොච්චර මේ මහා කොච්චර රිස්ක් එකක්ද මේ අවදානමත්ද දෙමාපියෙක් ගන්නෙ. ඒ වගේම තමයි තමන් ඇස් දෙකක් මේ ඉල්ලගෙන ඈ මට ඇස් දෙකක් තිබුණා නම් හොඳයි මේ රූප බලන්න කියලා හිතාගෙන මෝඩ වැඩක් කළා කියලා දැන් තමන්ට වැටහෙන්න ඕනේ. බලන රූපෙකුත් නැහැ. බැලුවා කියලා ඉතින් වැඩකුත් නැහැ. කොහොම මෙච්චර කල් දැන් බලපු රූපකෝ? කොහොම දැන් මෙච්චර කල් බලපු රූප? එකක්වත් නැහැනේ. තමන්ට අවශ්‍ය රූපේ තාම බැලුවේ නැහැනේ. තමන් මේ ඇස් දෙකක් ඉල්ලගත්ත රූපයක් බලන්නේ මොකක් හරි. එක රූපයක් බලන්න ඔය ඇස් දෙක ඉල්ලගත්තේ. කොහොම දැන් ඒ රූපේ දැන් බැලුවද? ඉතින් ඒ රූපේ බැලුවා නම් දැන් ඇස් දෙක ඕනේ නැහැ නේ ආයි රූප බලන්න දෙයක් නැහැ නේ. අම්මගෙන් කන්න ඉල්ලුවේයි. බඩගිනි හින්දා. බඩගිනි ඉවර වුණාට පස්සේ ආයි කන්න ඉල්ලන්නේ නැහැ නේද? ඇයි බඩගින්න ඉවරයි දැන්? Tamanට ඕනෙකම සම්පූර්ණ වුණා. එහෙනම් ආයි කන්න ඉල්ලන්නේ නැහැ නේ. නේද? එහෙනම් ওই රූපෙන් ඔය ඇස් දෙකක් ඉල්ලගත්තේ රූප බලන්නේ නේද? දැන් අදාළ රූපේ බැලුවද දැන්?
අර සාරයි කියලා හිතාගත්ත රූපේ බැලුණාද? නෑ. ඒක නිසා තමයි තාම බලන්නේ. දැන් රහතන් වහන්සේ බල්ල ඉවරද? ඒ රහතන් වහන්සේට හම්බුණාද ඒක? නෑ රහතන් වහන්සේ යථාර්ථය අවබෝධ කරගත්තා. මේකේ කොච්චර කළත් බල මම ඔය කියන එක බලන්න මේකේ දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා උන්වහන්සේ ආයෙ බලන්න උත්සාහ කරන්නේ. ඉතින් ආයෙ උන්වහන්සේ ඇස්ස ඕනේ නැහැ. උන්වහන්සේ කියන්නේ මට ඇස්ස ඕනේ නැහැ. මට කන් ඕනෙත් නැහැ. මම මෙච්චර කලක් අහන්න තමයි බලන් හිටියේ. හැබැයි මම කොච්චර අහන්න බලන් හිටියත් ඒ අහන්න බලන් හිටපෙක නෑ මේ ලෝකේ. මම මේ මුලාවක ඉඳලා තියෙන්නේ. මෙච්චර කල විඥානය නැති මායාකාරය මාව රවට්ටලයි තියෙන්නේ. මොකද විඥානේ ජොයින් වෙන්චර් එකක් ගහගෙන තියෙන කාත් එක්කද? කාත් එක්ක අවිද්‍යාවත් එක්ක. මුන් දෙන්න එකතු වෙලා තමයි මේ මායාව පෙන්වන්නේ. මුන් දෙන්න එකතු වෙලා පෙන්වන මායාවට අහුවෙවි මට ඇහැකුත් ඕනේ කනකුත් ඕනේ දිවකුත් ඕනේ නායකුත් ඕනේ ශරීරෙකුත් ඕනේ මනසකුත් ඕනේ මේ ටික කරගෙන යන්න මට කියලා හිතාගෙන මේ ගමන ආවා. සම්මාදිටියටපත් වෙනකොට එදින්ද ටිකක් ඔන්න පොඩක් දෙදුරුම් කරනවා මේක. මේ ඇති දෙයක් මෙතන නැති බව ඔන්න අවබෝධ වෙනවා. එතනින් එහාට ඔන්න ටික ටික ඉස්සරහට යදගෙන යනවා. මේක ඇති හරයක්ම නැති බව අවබෝධ වුණා. එහෙනම් ඉතින් ආයෙ මට රූප බලන්න. රූප කියලා ඇති මොන මේකුත් නැහැ. මට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. මට ඇස් ඕනෙත් නැහැ. මට කන් ඕනෙත් නැහැ. මට නාසය ඕනෙත් නැහැ. මට දිවක් ඕනෙත් නැහැ. මට ශරීරයක් ඕනෙත් නැහැ. මට මනසක් ඕනෙත් නැහැ. ඔන්න ඔය සංකල්පෙට එනවා. එහෙනම් මට බාහිර ආයතන ඕනෙත් නැහැ. අභ්‍යන්තර ආයතන ඕනෙත් නැහැ. එහෙනම් බාහිර ආයතන නැතුව අභ්‍යන්තර ආයතන නැතුව ආයෙ හටගන්න එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ ආයතන වශයෙන් ලෝකෙ පැනෙන්නේ. ආයතන වල තියෙන තණ්හාව ඇති කරගත්තා නම්, උපාදාන නැති කරගත්තා නම් ලෝකෙ නැහැ. ඔක්කොම මයිනස්. මොකද ලබන්න තියෙන උපරිම සැපේ බිඳුව. ඒ කියන්නේ සැපේ කියලා එකක් නැත. නිවනේ තියෙන්නේ සැපේ කියලා එකක් නැත කියන සංකල්පය. දුක නැහැ. එච්චරයි. සැප කියලා එකක් නැහැ. දුක නැහැ. නිවනේත් දුක නැහැ. දැන් මම වැරදියට මේ ගන්න එහෙම යන්න එපා මම මේ කියන එක. මොකද තථාගතයන් වහන්සේ කියලා තියෙනවා සැප කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා. මොකද්ද? දුකෙන් නිදහස් වෙනකොට තියෙන දේ තමයි සැප කියලා දැනෙන්නේ. විදියන්නේ. ඒ දුකෙන් නිදහස් වීම තමයි සැප කියලා මේ ලෝකේ සත්‍යය අදගෙන ඉන්නේ. හම්බෝ නිවන් දැක්කා වගේ කියලා කියන්නේ අර අවු කාස් එකේ ගිහිල්ලා එක පාට AC කරපු රූම් එකක් ඇතුළට යනවා. හම්බෝ නිවන් දැක්කා වගේ. එතන ඉඳන් නිවන සැප ඒකින්ද නිවන් දැක්කා වගේ. කිසිම අවබෝධයක් නැතිකම එක. අනිත් දැන් මොකද්ද ඒ උනේ? අර මහා දුකක ඉඳලා ඒක පාට දුකෙන් නිදහස් වුණා. ඊට පස්සේ ටික වෙලා කරන්න මොකද වෙන්නේ? හෝ ගාලා හච්චින් යන පටන් ගන්නවා. ඊට පස්සේ හීතලේ ගැහෙන්න පටන් ගන්නවා. අනේ යන් මෙතන යන් ඉක්මනට යන් අනේ යන් ඉක්මනට යන්. ආයි යනවා අර මහ ගිනි කාස්ටකේද. දැන් ටික වෙලා කරනවා අම්බෝ සැපනේ අරකේ මාර හීතලේ හිටියේ මන්න. ඉතින් ඕකට තමයි සැප කියලා කියන්නේ. ඉතින් ඕක සැපක් කියලා දකින්න එක ගොනෙක් කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් වෙන මොකුත් නෙමෙයි අපේ වචන වලින් කිව්වොත්. ඕක සැපක් කියලා දකින්න එක මෝග පුරුෂයෙක්. ඒක කිව්ව සැප දුක ලෙස දකින්න. අර සිවිජ දුක උලක් ලෙස දකින්න. ඒ දෙක අතර තිබුණන්නේ මොකක් මේ උපේක්ෂාවක් වගේ එකක්. සැපත් නැති දුක නැති දෙක. ඒක අනිත්‍ය ලෙස දකින්න. ඇයි ඒක ඉච්ච නෑනේ. එහෙනම් මේක පවත්වාගෙන ඉන්න පුළුවන් නේ මහත්තයා හැමදාම. ඒකත් වසඟේ පවතින්න බැරි පිළිල්ලක් තියෙනවා. ඒකේ විදිහට දකින්න. නැත්තම් උපේක්ෂාවේ ඉන්න හිතෙනවා. තැපකුත් නැහැ දුකුත් නැති උපේක්ෂාවේ ඉන්නව නේන. ධානවල නතර වෙනවා. චතුත් අධ්‍යානය කියන අරහත් එහෙම නෙමෙයි. පංචම ධානය කියන අරහත් එහෙම නෙමෙයි. ඒ උපේක්ෂා ඒකාග්‍රතාවය විතරයි. ධාන පහකට ගන්න පුළුවන්. අභිධර්මයේ ධාන පහක් ගැනත් කතා වෙනවා.
ධාන 4 හොඳට ධාන පුරුදු පුහුණු කරපු කෙනෙකුට ධාන 4න් එක කරගන්න පුළුවන්. ඒව නැති කෙනෙක් ධාන 5කින් තමයි ඒක කරගන්නේ. එහෙමත් ඉතින් ගන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨිය තුල උපේක්ෂාවටත් එහා ගිය. වැඩ පිළිවෙල නේව සංඥා නා සංඥායත වෙනකන් ලෞකික සම්මාදිට්ඨිය තුල මේ ප්‍රතිඵල ගන්න පුළුවන් ඉතින්. නමුත් ඒක නිවන නෙමෙයි. ඒකේ තියෙන උපේක්ෂාව තමයි ඉතින්. එතනින් එහාට ගිය එකක් ගන්න එතන නැහැනේ. නමුත් උපේක්ෂාවට එල්ල හිටියොත් එන්නේ මොකද වෙන්නේ? ධානය වල නතර වෙලා ඉන්න වෙනවා. නේද? ඒකෙත් බලන්න දෙයක් තියෙනවා. ඒකේ බලන්න තියෙන්නේ මොකද්ද? අනිච්ච ස්වභාවයයි බලන්න තියෙන්නේ. මොකද ඒ උපේක්ෂාවෙත් අනිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ අනිච්ච ස්වභාවය බල ඒකිනුත් නිදහස් වෙනවා. ඒකෙන් නිදහස් වෙලා අරහත්ත්වය ලබනවා. ඒතර අරහත් ඵල චිත්තේ තමයි උන්වහන්සේ වැඩි ඉන්නේ. ඒතර අරහත් ඵල චිත්තේ ඉන්න උන්වහන්සේට චතුර්ථ ධානයට එන සම්වදින්න ඕන නම්. ඒතර මොකද වෙන්නේ? උන්වහන්සේ චතුර්ථ ධානයට සම්වදිනවා. හැබැයි ඒ චතුර්ථ ධානය කියන එක අර රූපාවචර චතුර්ථ ධානය නෙමෙයි. අරහතුන් වහන්සේ නමක් චතුර්ථ ධානයට සම්වැදුණා. ඒ වෙලාවේ උන්වහන්සේට තියෙන්නේ අරහත් ඵල චතුර්ථ ධාන චිත්තය. උන්වහන්සේට කවදාවත් සෝතාපට්ටි ඵල චතුර්ථ ධානය නගන්න බෑ. මොකද ඒක උන්වහන්සේ පාස් කරලා ඉවරයි. ඒක ලබන්න පුළුවන් සෝතාපන්න ඵලයක ඉන්න කෙනෙකුට විතරයි. ආන්න හරි. 89 ඉඳලා 121කට යන ඒ සිත්ති කතා කරන්නේ ඒක කියන්නේ ඒක වැඩි විස්තර කියන්න අවශ්‍ය නැහැ. ලෝකෝත්තර සිත් 40ක් ගැන කතා කරනවා. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා සත්‍යයට දුක ඇති වෙන්නේ නැතිවීම නිසා නොව මදිවීම නිසා නේද? මේකයි. මේක කොහොම වුණත් දැන් මේ ප්‍රශ්න ටික පැහැදිලිමද නිසා මේක කොහොම වුණත් සත්‍යයට දුක ඇති වෙන්නේ එක හේතුවක් නිසා. ඒ දුක ඇති වෙන්න හේතුව තමයි මේ ලෝකේ තමන් වශයෙන් පවතින නැති නිසා. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ලෝකයේ මේ අනිත්‍ය හින්දා නෙමෙයි. අනිත්‍ය හින්දාත් තියෙනවා. ඉතින් තමන් කැමති වුණොත් එහෙම දෙයක් හැමදාම තියේවා කියලා. අම්මගේ ජීවිතේ වගේ. අම්මගේ ජීවිතේ හැමදාම තියේවා කියලා හිතන කෙනෙකුට අම්මා මැරීම, අම්මාගේ මියදීම, ඒ අම්මගේ එතකොට ඒක අම්මා හැමදාම ඉන්නේ නැති එක දුක. ඒ වගේම තමන්ගේ පරම හතුරාගේ මරණය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට පරම හතුරා මැරෙන්නේ නැති එකක් දුක. එහෙනම් එතනදී අදහස් වෙන්නේ එක දෙයයි. මොකද මේ හැමදාම පවතිනවද නැද්ද කියන එක නෙමෙයි. තමන්ගේ වසඟේ තියෙන්නේ නැහැ. තමන් කැමති විදිහට තියෙනකල් ඒක සැපක් කියලා දකිනවා. තමන් වසඟේ නැති තැන ඒක මහ දුකක් විදිහට දකිනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තමන් වසඟේ මේක පවත්වන්න බෑ. ඒ තමන් වසඟේ පවත්වන්න බැරි නිසා මේ සත්‍යයට දුක කියන එක ජනිත වෙනවා. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන කරුණු තුනෙන්ම ඒකාන්තයෙන් මේ සත්‍යය මහා පීඩාවට ලක් වෙනවා. ඒ වගේම ත්‍රිපිටක පූජාවත් උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙනවා ශ්‍රී ලංකා දීපය තුල. මම හිතන්නේ අපි ඒ වැඩ පිළිවෙල බොහොම සාර්ථක අන්දමින් සිද්ධ කරනවා තථාගතයන් වහන්සේගේ ශාසනය රැක ගැනීමේ වැඩ පිළිවෙල. තථාගතයන් වහන්සේගේ ශාසනය කිව්වේ ගමේ පන්සල එහෙම නෙමෙයි. උන්වහන්සේගේ අනුශාසනය රැක ගන්න නම් උන්වහන්සේගේ අනුශාසනය මිනිස්සු අතරට යන්න ඕනේ. අන්නේ අනුශාසනය මිනිස්සු අතරට යන වැඩ පිළිවෙල ඉතින් බොහොම උත්කර්ෂවත් ලෙස සිද්ධ වෙනවා. ඉතින් ඒකට බොහෝ පිරිස් උදව් උපකාර කරනවා. සද්ධර්මය රැක ගන්න වැඩ පිළිවෙල, මිනිසුන්ට සද්ධර්මය අවබෝධ කරන වැඩ පිළිවෙල තුළ. ඉතින් ඒකට පුළුවන් තරම් හැම කෙනාම උනන්දු වෙලා කටයුතු කරන්න. තව දරුවෙක් හදන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් ඉන්නවනම් දරුවෝ 5 දෙනෙක් තව එක දරුවෙක් හදන්න කොහොම හරි මහන්සි වෙලා. ඒ දරුවා හදන්න කියලා කිව්වේ මේ සිංහලු ගාන වැඩි කරන්න. ඈ බෞද්ධයා උපදින්නෙක් නොවේයි. බෞද්ධයා කියන්නේ තනනු ලබන්නේ. බෞද්ධයව තැනෙනව ධර්මය ඇහුවාම. මේ බෞද්ධ කියලා ආදිය උපදින්නේ එහෙම නැහැ. ඔයව.
උපන්න ධාතික බෞද්ධ කාර්යෝ තමයි ඒ උපදින්නේ. උගෙන් ඇති වැඩක් නැහැ. එතකොට තව දරුවෙක් හදන්න කියලා කිව්වේ තමන්ගේ දරුවව. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියනවා සල්ලි නැහැ අපිට. අය බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සල්ලි නැහැ. මේ දරුවෝ දෙනාට ඉතින් වියදම් කරන්න එපා කියලා. එහෙම කියන අම්මට තාත්තටයි බලාපොරොත්තු නැති විදිහට තුන්වෙනි දරුවෙකුත් ලැබෙනවා. දැන් උට කන්න දෙන එකක් නැද්ද? දැන් අර අම්මගේ තාත්තා ඒ පඩියෙම තමයි තියෙන්නේ. ඒ වේතනයේම තමයි දෙන්නම තාම ගන්නෙ. නමුත් තුන්වෙනි දරුවා බඩගින්නෙත් දැන්. ඌ ලොකු මහත්නකම බඩගින්නෙද නෑ. එහෙම ක්‍රමවේදයක් සැකසෙනව කොහොම හරි ඒක කරගන්න. අන්නේ තුන්වෙනි දරුවා උප්පද්දන්න. නැත්තම් හයවෙනි හත්වෙනි දරුවා හරි උප්පද්දන්න. ඒ දරුවා තමයි කවුද? ශාසනය. මෙන්න මේ ශාසනය තමන්ගේ දරුවා කරගෙන ඒ ශාසනීය උන්නතිය උදෙසාත් කටයුතු කරන්න. ඒකේ පන්සල් හදන්න කියලා එහෙම නෙමෙයි. පන්සල් හදන අයට පුළුවන් පන්සල් හදන්න. මේ කියන්නේ ඊට වඩා මහා ගැඹුරු දෙයක් ගැන. තමනුත් ආරක්ෂාව සැලසගෙන දරුවේ ලොකුම දරුවා තමන්ව ආරක්ෂා කරනවා. ඊළඟට තමන්ගේ පිරිසවත් ආරක්ෂා කරනවා. අන්න ඒ වගේ මේ ශාසනයේ ලොකුම දරුවා කරගෙන ඒ ශාසනයෙන් තමනුත් පිළිසරණක් අරගෙන තව කෙනෙකුටත් ඒ ශාසනයෙන් පිළිසරණක් ලැබෙන විදිහට ඒ ශාසනය ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලට උත්සාහ කරන්න. ඒකල්ලා ඒ කටයුතු ටික එහෙම කරගෙන යන්න. ඒ වගේම පින්වතුනි හැමදාම ධර්මය අහනකොට ඒ අහන දේ පිළිපදින වැඩ පිළිවෙල ක්‍රමක්‍රමයෙන් කරගන්න. එතකොට පින්වතුනි ඔබ දන්නේම නැතුව ඔබ ඒ අවශ්‍ය තැනට ගිහිල්ලා තියෙයි. ඒකයි වෙන්න ඕනේ. හොඳයි පින්වතුනි. එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සද්ධර්මයේ දේශනා කළා, ඒ වගේම දානමාන කුසල ක්‍රියාවන් සිද්ධ කළා. අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පිළිවෙලින් ඒ පිනෙන් පෝෂණය වන්නා වූ ඒ පිරිසව සිහිපත් කළා. එයාට පින් අනුමෝදන් කිරීමේ වැඩ පිළිවෙලේ දෙන්න. පළමුව පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් එද්දී ඒ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමේ කටයුතු වලදීලා හිටපු ඒ උත්තම වූ පිරිසව සිහිපත් කරගන්න පළමු කොට ඒ වගේම පින්වතුනි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා ඒ ග්‍රන්ථ ආරක්ෂා කිරීමේ යෙදුනා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. එදා ආක්‍රමණ ලංකාවට එන වෙලාවේදී විහෙර විහාර ගිනිපත් කරලා ඒ පොත්පත් විනාශ කළා දාන වෙලාවේදී ඒ පොත්පත් සිවුරු වාසේ හංගගෙන තමන්ගේ ජීවිතය වගේ ආරක්ෂා කරගත්ත වැඩ පිළිවෙලක යෙදුනා වූ ඒ උත්තම පිරිසව මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ පිරිස නිසා තමයි පින්වතුනි අපි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ, සද්ධර්මයේ දේශනා කරන්නේ, සද්ධර්මය අවබෝධ කරන්නේ. එහෙමනම් ඒ උත්තම පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මිය කුසල සම්භාර ධර්මිය ඒ උත්තම පිරිසට අනුමෝදන් කරන්න. ඒ අනුමෝදන් සතුරු වන්නා වූ ඒ පිරිස යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදේවා අජරාමර සංඛ්‍යාතයෙන් වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානට ආවා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්ම පිරිසත් ඒ වගේම ඔබට ඉෂ්ඨකාමී දේවතාවුන් ඇතුළුව ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ ලෝකපාලක මහීපාලකගේ සීල දේවතාවුන් වහන්සේලාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ සිදුනාටත් මේ පින් විහිදුවල පතුරල හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය බලාපොරොත්තු වන්නා වූ බෝධිහිං උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තම නමින් ජම්මාන්තරගත වන්ට දුණු සීලම ඥාති හිත මිත්‍රාදීන් අම්මා තාත්තා ඥාතිය ගුරුවරයා ඒ ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනාව සිහිපත් කරගෙන යටත් මේ පින් විහිදුවල පතුරල හරින මේ අත්බැවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ගේ අම්මා තාත්තා වෙච්ච ගුරුවරයා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් සීල දෙනාව සිහිපත් කරගෙන ඒ සිදුනාට මේ පින් විහිදුවල පතුරල හරින පින්වතුනි ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මේ දේවාජරාමර සංකේතන වෙලින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවඩසාදාන්ට ලක් කරලා තමන් කෙරෙහි ක්‍රෝධයෙන් වෛරයෙන් පසු වෙලා මැරිලා ගිහිලා අද ඔබව කපනවා මරනවා කොටනවා කියාගෙන ඔබව විනාශ කරනවා කියලා හිතාගෙන ඇවිදින්න නම් කිසි අමනුෂ්‍ය කොටස් ඉන්නවා නම් මේ වෙලාවේ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. එදා ඔබ ධර්මය නැතුව ම්ලේච්ඡෙක් වශයෙන් කටයුතු කරන වෙලාවේදී එයාට අවඩසාදාන කරලා අද ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන සද්ධර්මයේ අනුගමනය කරන ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙලා ඉන්න වෙලාවේදී ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ උදෙසා අනුමෝදන් කරවන්නේ ඒ අනුමෝදන් සතුටු වන්නා වේ පිටසේ අවහ විස්ථානින් මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙලින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන්න තමන්ගේ දුව දරුවන් ජීවතුන් අතර ඉන්නා වූ ඥාති හිත මිත්‍රාදීන් අම්මා තාත්තා ගුරුවරයා ඥාතියා ඒ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන රැකී ආරක්ෂා කරගෙන ස්ථාන යනවා වූ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්භාර ධර්මියෝ උත්තර සම්භාර ධර්මියෝ ඒ අය උදෙසත් පිහිදෝල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාවෙන් එයාට යම් කිසි ග්‍රහපල දෝෂ උපද්‍ර දෝෂ අන්ධකාර දිනුනේ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා යක්ෂ බෙද පිසාද මලගල කුම්බණ්ඩ ආදී යොදමිනියව යම් කිසි දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා ඇස්වා කටවා විනවා හෝල් දේවල් සක සංකා දෝෂ අන්ධකාර තියෙනවා සියලු දෝෂ අන්ධකාරයන් ගසා දුරින් භූත වේවා මේ සී සම්බුද්ධ ශාසන සුදේ මුතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන මොහොතදී ආහාර පානකින් සකස් වෙලා ඒ කරගත්තා වූ ඒ ආහාර පාන ශරීරගත කරගෙන ඒ ආහාර පානේ නැగిලා ආපු යම් කිසි ශක්තියක් උපයෝගී කරගෙන මේ සද්ධර්මයේ දේශනා කරන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් මේලහ දිව්‍ය බ්‍රහ්ම ආදීන්ගේ පටන් ඒ වැව්වමුණු සකස් කිරීමේ ඉඳලා ඇලවේලි සකස් කරලා වපුරලා අද දානයක් වශයෙන් ඔබ අතරපත් වෙනකන් ඒකට සම්බන්ධ වෙලා අපකප වෙලා කටයුතු කළා වූ සීලුම දෙනාව මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ සීල දෙනාටත් මේ පිං විහිදවල පතුරු හරින මේ පිං විහිදී පැතිරියාමෙන් ඒ අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරන්න ඔබද මේ ස්ථානයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මැතිමදුරුන්ගෙන් ආරක්ෂා වෙලාද මේ ස්ථානයේ ඇතුලේ ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. එහෙනම් මේ ස්ථාන භූමිය වල මුල් පදිංචි කරුවන් ඇතුළු මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථාන ගෙනල්ලා බැඳලා කරලා සකස් කරලා වැඩ පිළිලක් කරා වූ ඒ සිළු දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ සිළු දෙනා නිසා තමයි අද ඔබ මේ හීතලෙන් පින්නින් මැතිමදුරුන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන එයාටත් මේ පින් විහිදුවල පතුරුල හරින මේ පින් විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි අභාවී ස්ථානයක හිනෝනෙන් එන් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන්න අද ඔබේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන අවස්ථාව සැකසීලා තියෙනවා. අද මේ ස්ථානයේ ශ්‍රවණය කරන සද්ධර්මයේ ලෝකවාසී බොහෝ දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව සැකසීලා තියෙනවා. මේ මම්මාවත් මනාකොට සැකසීලා යාන වාහන පාවිච්චි කළා අද මේ ස්ථාන වලට එන්නේ නැති. එහෙමනම් ඒ සියලු නවීන විද්‍යාවේ දියුණුවට අනුව ඒවා පාවිච්චි කරන අද මේ සද්ධර්මය අවබෝධ කරගන්න යම් කිසි ප්‍රයෝගී වුණා නම් පින්වතුනි ඒ දේවල් ගොඩනැගීමේලා කටයුතු කළා වූ ඒ විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් ඒ අයගේ අන්තේවාදී පිරිසත් ඒ සීල දෙනාව සිහිපත් කරලා ඒ අයටත් මේ පින් විහිදුවල පතුරලා හරින්න මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයත් යම් කිසි අවහිතානේ කියනවා නම් එයින් අතමි දේවා අජරාමර සංඝයාත වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එවනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කළා අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් රැස් කරගෙන ඉන්න වෙලාවේ ඒ සීල කුසල සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වීමට මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.